ආයිබෝන් ඕගොල්ලෝ සියලු දෙනාටම ඇත්තටම අද මම මේ වීඩියෝ එක කරන්න බලාපොරොත්තු වෙන්නේ ප්‍රධාන කාරණා දෙකක් මූලික කරගෙන පළවෙනි කාරණාව තමයි ඕගොල්ලන්ට මම ගැන පොඩි හැඳින්වීමක් කරන්න ඕනේ. ඒක ප්‍රධානම හේතුව. දෙවෙනි කාරණාව තමයි කෘෂි විද්‍යා පන්ති පැවැත්වෙන දින සහ දින ඔයගොල්ලන්ට දැනුම් දීම සහ පස කියන පාඩමේ මුල් කොටස සාමාන්‍යයෙන් පොඩි හැඳින්වීමක් ඔයගොල්ලන්ට කරන එක තමයි මගේ දෙවෙනි අරමුණ වෙන්නේ. ඉස්සෙල්ලා මම ඔයගොල්ලන්ට මම ගැන පොඩි විස්තරයක් කියලා ඉන්නම්. මගේ නම ලහිරු රාජපක්ෂ. මම දැනට යාපනයේ විශ්වවිද්‍යාලයේ තාක්ෂණික පීඨයේ ශිෂ්‍යයෙක් විදිහට ඉගෙන ගන්නවා. ඒ වගේම මම ඉගෙන ගත්තේ වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය විද්‍යාලයේ. මගේ ගම වේයන්ගොඩ. මම හිතනවා මේ විස්තර ටික මම ගැන ඔයගලන්ට ප්‍රමාණවත් වෙයි කියලා. ඊළඟට මම එන්නම් මේ කෘෂි විද්‍යාව කියලා කියන්නේ මොකක්ද කියන මාතෘකාවට. මේක බොහෝ වෙලාවට ප්‍රයෝජනවත් වේ 2024 උසස් පෙළ භාගය සඳහා පෙනී ඉන්න નિયમિત විෂය පතයන් තෝරා ගන්න සූදානමින් ඉන්න සියලුම ශිෂ්‍ය දරුවන්ට. ඇත්තටම තාක්ෂණික විෂය ධාරාව හදාරපු ශිෂ්‍යයෙක් විදිහට ඕගොල්ලන්ට දෙන්න තියෙන උපදේශ තමයි සාමාන්‍ය පෙළ විභාගයෙන් පස්සේ ඔයගොල්ලෝ බොහෝ දෙනෙක් ඒ 9 හෝ ඒ 7ක් හෝ වගේ විශිෂ්ට සාමාර්ථ ගත්තට පස්සේ බොහෝ දෙනෙක් පෙළඹෙන්නේ ජීව විද්‍යාංශයට හෝ ගණිතාංශයට. ගණිතාංශය හෝ ජීව විද්‍යාංශයෙන් උසස් පෙළ හැදෑරීම. ඉතින් මේ බහුතර පිරිසක් මේ විෂයන් දෙක කරන නිසා සහ ආර්ට් විෂය ධාරාව කලා විෂය ධාරාවත් බහුතරයක් සිසුන් කරන නිසා ඒ බහුතරය අඩු කිරීම උදෙසා තමයි මේ තාක්ෂණික විෂය ධාරාව හඳුන්වලා දුන්නේ. තාක්ෂණික විෂය ධාරාව තුල විෂය මාලාවන් සම්මිශ්‍රිතයි. විෂයන් 3ක් තිබුණාට ඒ විෂයන් තුල කලවම් වෙලා තමයි තියෙන්නේ. සේරම විෂය පතයන් ආවරණය වෙන පරිදි කලවම් වෙනවා. ඉතින් ඒ නිසා දැන් බොහෝ පිරිසක් කලාංශය තුලට නොයා තාක්ෂණික අංශය තුලට එන්න පෙළඹිලා ඉන්නවා. තාක්ෂණික අංශය තුලට එන්න පෙළඹිලා ඉන්නවා. ඒ විෂය ධාරාව ලේසි කියලා මතයක් තියෙන නිසා. සමහර අයගේ තියෙනවා පොඩි මතයක් මේ විෂය කළොත් ලේසියෙන් විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබා ගන්න පුළුවන් කියලා. ඇත්තට මේ කතාව ඇත්ත. ඔයගොල්ලන්ට විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබා ගන්න පුළුවන්. හැබැයි සාමාන්‍යයෙන් මේ වෙනකොට නම් ඉස්සර නම් සාමාන්‍යයෙන් C3 C2 S1 වගේ රිසල්ට්ස් වලින් විශ්වවිද්‍යාල කරා ළමයි තේරුණා. නමුත් මේ වෙනකොට කරන පිරිස අනුව ගන්න සංඛ්‍යාව සීමිත වෙලා තියෙනවා. ඒ නිසා මම කියන්නේ ඔයගොල්ලෝ දැන් තාක්ෂණික විෂය ධාරාව තෝරා ගන්න බලාපොරොත්තු ඉන්න කට්ටිය නම් සමහරක් ජෛව තාක්ෂණ වේදේ තෝරා ගන්න බලාපොරොත්තු වෙන්නේ ඇති. තවත් සමහරක් ඉංජිනේරු තාක්ෂණ වේදේ තෝරා ගන්න බලාපොරොත්තු වෙන්නේ ඇති. ඔය දෙගොල්ලන්ටම කියන්න තියෙන්නේ මේ විෂය පතය ගැන සැකයක් තියාගන්න එපා. ඔයගොල්ලෝ මේ විෂය පතේ තෝරා ගත්තා නම් ඒ තේරීම ඔයාලගේ නිවැරදි. ඔයගොල්ලෝ අනිවාර්යෙන් මේ විෂය හදාරන්න ඔයාලට අනිවාර්යෙන් විශ්වවිද්‍යාල වරම් ගන්න පුළුවන්. මම ඉංජිනේරු තාක්ෂණ වේදේ අංශයට හැරෙන්නේ නැහැ. මම කතා කරන්නම් ජෛව තාක්ෂණ වේදේ විෂය ධාරාව තුලින් උසස් පෙළ හදාරන දරුවන් වෙත. ඔයගොල්ලන්ට තියෙනවා තෝරා ගැනීමේ විෂයන් දෙකක් ජෛව පද්ධති තාක්ෂණ වේදේ තුලින් ඔයගොල්ලෝ උසස් පෙළ කරනවා නම්. එකක් තමයි ICT, අනිත් එක තමයි ඇග්‍රි, කියන්නේ කෘෂි විද්‍යාව. ICT කියලා කියන්නේ තොරතුරු තාක්ෂණ වේදේ.
එතකොට ඕගොල්ලන්ට කැමති අයට පුළුවන් ICT කරන්න, කැමති අයට පුළුවන් ඇග්‍රිකල්චර් කරන්න. ওই දෙක අතර තියෙන ප්‍රධානම වෙනස වෙන්නේ ICT වල සෙට් ස්කෝර් වගේ වැඩි සාමාන්‍යයෙන් කෘෂි විද්‍යාවට වඩා. නමුත් ICT වල තියෙන විෂය පතය ටිකක් පුළුල් සහ බැරෑරුම් නිසා බොහෝ පිරිසක් කෘෂි විද්‍යාව තෝරගන්න පෙළඹිලා තියෙනවා. ඉතින් මමත් කෘෂි විද්‍යාව කරපු ශිෂ්‍යයෙක් විදිහට ඇත්තටම මම මේ විෂයට ගොඩක් කැමතියි. ඒ වගේම ඒ විෂය හදාarලා තමයි මමත් මේ විශ්වවිද්‍යාල ප්‍රවේශය අරගෙන තියෙන්නේ. ඉතින් මමත් ඔයාලට කියන්නේ කැමති නම් ඕගොල්ලෝ ICT තෝරගන්න, බහුතරයක් කැමති නම් කෘෂි විද්‍යාව තෝරගන්න, කෘෂි විද්‍යාව තෝරගෙන ඒක කරන්න. ඒක තමයි 2024 උසස් පෙළ ලියන්න බලාපොරොත්තු වෙන විෂයන් තෝරගන්න ඉන්න දරුවන්ට කියන්න තියෙන ප්‍රධානම උපදෙස. ඊළඟට මම කියන්නම් දැන් මම දවස් දෙකකට විතර කලින් පෝස්ට් එකක් ෂෙයා කරලා තිබුණා මගේ පන්ති පැවැත්වෙන පිළිවෙල ගැන. 2023 උසස් පෙළ ලියන්න බලාපොරොත්තුෙන් ඉන්න සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සම්බන්ධ වෙන්න පුළුවන් රිවිෂන් පන්තිය සඳහා ඒ වගේමයි මේ දැන් දවස් කිහිපයකට කලින් උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වුණා. ඒ ප්‍රතිඵල අනුව ඕගොල්ලන්ට විශ්වවිද්‍යාල වරම් අහිමි වෙලා තියෙන දරුවෝ ඉන්නවා නම් එයාලා ඕගොල්ලෝ දෙවෙනි පාර ලියන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් ඕගොල්ලන්ටත් හැකියාව තියෙනවා ඒ රිවිෂන් පන්තියටම සම්බන්ධ වෙන්න. ඒක මම දිනේ විදිහට දීලා තියෙන්නේ ලබන 18 වෙනිදා උදෑසන 8ට 8 ඉඳලා 12 දක්වා. ඉතින් ඒ ඔන්ලයින් පන්තියේදී මම ආවරණය කරන්න බලාපොරොත්තු වෙනවා 12 වසරේ බොහෝ පිරිසකට බැරෑරුම් සහ අමාරු කියලා කියන පාඩමක් වෙන පස කියන පාඩම. සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ කියන්නේ ඒකට පස කියලානේ. නමුත් ඒකේ අර්ථකථනය දීලා තියෙන්නේ භෝගවගාවට පාංශ පරිසරයේ බලපෑම කියලා. ඒ පාඩම සාමාන්‍යයෙන් අමාරුයි තමයි. ඇත්තට මේකේ විෂය පතේ පුළුල් කරුණු ප්‍රමාණය වැඩි මතක තියාගන්න වෙනවා. ඒ වගේම හැබැයි මතක් කරන්න ඕනේ සාමාන්‍ය ව්‍යුහගත සහ රචනා ප්‍රශ්න වලට ඕගොල්ලන්ට වැඩිම ලකුණු ප්‍රමාණයක් ගන්න පුළුවන් එකම පාඩමක් 12 වසරේ ඔය පස කියන පාඩම. ඒ නිසා මේ පාඩම ඕගොල්ලෝ මග හරින්න එපා. පාඩම් කරන කාලේක අනිවාර්යෙන් පාඩම් කරන්න ඕනේ. මොකද MCQ වලටත් එකෙන් ප්‍රශ්න බොහෝ වෙලාවට එනවා. ව්‍යුහගත වලටත් එනවා. රචනා ප්‍රශ්න වලටත් එනවා. ඒ නිසා මේ පාඩම අත්‍යවශ්‍ය පාඩම් අතරින් එකක්. ඒ නිසා අද මම කල්පනා කළා මේ පස කියන පාඩමේ මුල් කොටස විතරක් පොඩියට සාකච්ඡා කරන්න. ඊතුරු සියලුම කොටස් ටික 18 වෙනිදා පැවැත්වෙන ඔන්ලයින් පැවැත්වෙන සම්මන්ත්‍රණය තුලදී කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඕගොල්ලන්ට ඒකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒක නොමිලේ කරන්න සියලු දෙනාටම FB මගේ page එක හරහා link එක ගන්නත් පුළුවන්. WhatsApp වලින් share කරන්නත් මම share කරන්නම්. ඒ හරහාත් ඔයාලට link එක ගන්න පුළුවන්. link එක අරගෙන join වෙන්න. join වෙලා ඔයගොල්ලෝ බලන්න කොහොමද පාඩම තේරෙනවද කියන එක ඔයගොල්ලෝ තීරණය කරන්න. තීරණය කරලා එදාට මම ඔයගොල්ලන්ට කියන්නම් ඉදිරියේදී රිවිෂන් පන්ති පැවැත්වෙන දින සහ තියරි පන්ති පැවැත්වෙන දින. ඒක දැම්ම මම කියන්නේ නැහැ. එදාට මම කියන්නම් ඔයගොල්ලෝ එදාට join වෙලා බලන්න කොහොමද කියලා. හරි මම දැන් එහෙනම් එන්නම් අපේ පාඩම භෝගවගාවට පාංශ පරිසරයේ බලපෑම කියන පාඩම. පාඩමේ මාතෘකාව තමයි භෝගවගාවට පාංශ පරිසරයේ බලපෑම. තුන්වෙනි පාඩම 12 සිලබස් එකේ තියෙන. මේකට ඔයගොල්ලෝ කෙටියෙන් කියන නමත් මම දාන්නම්. පස කියන පාඩම තමයි ඔයගොල්ලෝ මේක මේ අනුවර්ත නාමයක් විදිහට භාවිත කරන්නේ. මේකේ ප්‍රධාන අණු කොටස තමයි අපිට කතා කරන්න තියෙන පළවෙනි අණු කොටස. පස නිර්මාණය වෙන ආකාරය සහ
පස නිර්මාණය වෙන ආකාරය සහ පාංශු පැතිකඩ මෙන්න මේ කොටස් දෙක තමයි අපිට මේ පාඩමේ මුලින්ම කතා කරන්න තියෙන්නේ. එතකොට අපි මේ කොටස් දෙකෙන් මෙන්න මේ පළවෙනි කොටස පස නිර්මාණය වෙන ආකාරය පිළිබඳව සාකච්ඡා කරලා ඉමු. පාංශු පැතිකඩ අන්තිමට කතා කරමු. මෙන්න මේ පස නිර්මාණය වෙන ආකාරය කියන මාතෘකාව තුලදී අපිට මේ පස කියලා කියන්නේ මොකක්ද කියලා ඉස්සලා අඳුනගෙන ඉන්න වෙනවා. මේ පසට සාමාන්‍ය නිර්වචනයක් දීලා තියෙනවා. පස කියලා කියන්නේ ඔයගොල්ලෝ දන්නවා 12 වසරේ දැන් 13 වසරේ ඉන්න කට්ටිය නම් දන්නවා. මේක බලනවා නම් අලුතෙන් 12 වසරේ ඉන්න කට්ටිය මේ පාඩම කරලා නැති මේක බලා ගන්න. පසට දීලා තියෙන හැඳින්වීම තමයි ඛනිජ කාබනික ද්‍රව්‍ය ජීවී ආකාර වාතය ජලය මෙන්න මේ කියන සංඝටක ඛනිජ කාබනික ද්‍රව්‍ය විවිධ ජීවී ආකාර වාතය සහ ජලය අනිවාර්යෙන් අඩංගු වෙන්න ඕනේ. අඩංගු පෘථුවිය මත පිහිටි ශාක වර්ධනය සඳහා මාධ්‍යයක් සපයන ගතිකමය උන පුනර්ජනනීය නොවන ව්‍යුහයට කියනවා පස කියලා. එතකොට ඛනිජ කාබනික ද්‍රව්‍ය විවිධ ජීවී ආකාර වාතය ජලය කියන මේ ප්‍රධාන සංඝටක අඩංගු වෙලා තියෙන පෘථුවිය මත පිහිටන්නත් ඕනේ. මේවා අනිවාර්යෙන් මෙන්න මේවා මේ අර්ථ දැක්වීම තුළ අනිවාර්යෙන් අඩංගු වෙන්න ඕනේ. මේ පෘථුවිය මත පිහිටි සහ ශාක වර්ධනයේ සඳහා මාධ්‍යයක් සපයන කියන කොටස, ඒ වගේම ගතිකමය උන පුනර්ජනනීය නොවන මෙන්න මේ ප්‍රධාන කොටස් ටික මේ නිර්වචනය තුළ අනිවාර්යෙන් අඩංගු වෙන්න ඕනේ. එතකොට පෘථුවිය මත පිහිටි ශාක වර්ධනය සඳහා මාධ්‍යයක් සපයන. ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍ය ශාකයක් වර්ධනය වෙන්න නම් ශාකයක් හැදෙන්න නම් අනිවාර්යෙන් පස තමයි ප්‍රධාන හේතුව වෙන්න ඕනේ. ශාක වර්ධනය සඳහා මාධ්‍යයක් සපයන ගතිකමය උන. ගතිකමය ස්වභාවය කියලා කියන්නේ වෙනස් වෙනවා. ඒකාකාරී නෑ ගතිකමය. වෙනස් වෙන ස්වරූපයෙන් යුක්තයි පුනර්ජනනීය නොවන ව්‍යුහය. පුනර්ජනනීය වෙන්නේ නෑ කියලා කියන්නේ මේක නැවත නැවත හැදෙන්නේ නෑ. මෙන්න මේ නැවත නැවත හැදෙන්නේ නැහැ කියලා කියන්න ප්‍රධානම හේතුව තමයි සාමාන්‍ය ප්‍රශ්නයක් එන්න පුළුවන් මේ පස නැවත නැවත නිර්මාණය වෙන්නේ නැද්ද කියලා. පස නැවත නැවත නිර්මාණය වෙනවා. හැබැයි පස නැවත නැවත නිර්මාණය වෙන්නේ අවුරුදු බිලියන ගානකට පස්සේ. අන්න ඒ නිසා තමයි මේකට කියන්නේ අපි පුනර්ජනනීය නොවන ව්‍යුහය කියලා. හරි. එතකොට මෙන්න මේ අර්ථ දැක්වීම නැවතත් මම කියන්නම්. ඔයාලා මේක අනිවාර්යෙන් ලියන්න ඕනේ. මේ කොටස් ටික අනිවාර්යෙන් අන්තර්ගත වෙන්න ඕනේ. එහෙම නැත්නම් අර්ථ දැක්වීම වැරද්දක් අර්ථ දැක්වීම වරදිනවා. පස කියලා කියන්නේ ඛනිජ කාබනික ද්‍රව්‍ය විවිධ ජීවී ආකාර වාතය සහ ජලය කියන සංඝටක වලින් සමන්විත පෘථුවිය මත පිහිටි ශාක වර්ධනය සඳහා මාධ්‍යයක් සපයන ගතිකමය උන පුනර්ජනනීය නොවන ව්‍යුහයට කියනවා පස කියලා. එතකොට මේ පස ගත්තහම මේ පස නිසා ශාක වර්ධනය සඳහා මාධ්‍යයක් හම්බෙනවා. ඒ වගේම පස්සේ ඉන්නවා ශුද්‍ර ජීවී කියලා කොට්ටාසයක්. ශුද්‍ර ජීවීන් හා මහා ජීවී. මෙන්න මේ කොටස් දෙකටම ජීවත් වෙන්න අවශ්‍ය පරිසරය දෙන්නේ මේ පස. හරි.
ශාක වර්ධනයටත් මාධ්‍යයක් සපයනවා. ක්ෂුද්‍ර ජීවීන් සහ මහා ජීවීන්ට ජීවත් වෙන්නත් මාධ්‍යයක් විදිහට මේ පස සම්බන්ධ වෙනවා. ඊට අමතරව මේකේ ඊළඟට අපි කතා කරන්න ඕන දෙවන කරුණ තමයි පාෂාණයක් කියලා කියන්නේ මොකක්ද? සාමාන්‍යයෙන් පසක් නිර්මාණය වෙනකොට අනිවාර්යෙන් පාෂාණයක් ජීර්ණය වෙන්න ඕනේ. පාෂාණ ජීර්ණය වෙලා තමයි පසක් හැදෙන්නේ. ඒ නිසා පාෂාණයක් කියලා කියන්නේ මොකක්ද කියලා ඔයාලා දැනන් ඉන්න ඕනේ. පාෂාණයක් කියන්නේ ඛනිජ වර්ග එකක් හෝ ඒකේ අර්ථ දැක්වීම තමයි ඛනිජ වර්ග එකක් හෝ ඛනිජ වර්ග කිහිපයකින් ඛනිජ වර්ග කිහිපයකින් සමන්විත වූ ඛනිජ වර්ග එකක් හෝ ඛනිජ වර්ග කිහිපයකින් සමන්විත වෙච්ච නිශ්චිත සංයුතියක් නැති තද ස්කන්ධයක්. පාෂාණවල අර්ථ දැක්වීම තමයි ඛනිජ වර්ග එකක් හෝ ඛනිජ වර්ග කීපයක්. මේ පාෂාණවල අර්ථ දැක්වීම තුලත් මෙන්න මේ කොටස් දෙක අනිවාර්යෙන් අන්තර්ගත වෙන්න ඕනේ. ඛනිජ වර්ග එකක් හෝ ඛනිජ වර්ග කීපයක්. ඊට අමතරව සමන්විත වෙච්ච නිශ්චිත සංයුතියක්. නිශ්චිත සංයුතියක් නැහැ. නිශ්චිත සංයුතියක් නැති ඉන්නෝනේ. නිශ්චිත සංයුතියක් නැති තද ස්කන්ධයක්. පාෂාණයක් කියලා අපි හඳුන්වනවා. එතකොට මේ පාෂාණ කියන කොටස් ජීර්ණය වෙලා තමයි මේ පස කියන කොටස නිර්මාණය වෙන්නේ. පාෂාණ ජීර්ණය වෙන්න පියවර දෙකක් තියෙනවා. ඒක ඉස්සරහට මම කියන්නම්. ඉස්සලා මේ අර්ථ දැක්වීම ටික දැනගෙන ඉන්න ඕනේ. ඊට පස්සේ එනවා දැන් ඔයාලට සාමාන්‍යයෙන් හිතෙන්න පුළුවන් ගොඩනගෙන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි දැන් පාෂාණ සහ පස කියන කොටස් දෙකෙන් මේ ඛනිජ කියලා වචන දෙකක් ගාවා. දැන් මේ ඛනිජයට අර්ථ දැක්වීමක් නැද්ද කියලා ඕගොල්ලන්ට හිතෙන්න පුළුවන්. දැන් ඛනිජය කියන කොටසට අර්ථ දැක්වීමක් තියෙනවා. අපි ඒකත් බලමු. සාමාන්‍ය ඛනිජයක් කියලා අර්ථ දක්වන්නේ අපි ඛනිජයක් කියලා අර්ථ දක්වන්නේ නිශ්චිත හැඩයක් නිශ්චිත වර්ණයක් නිශ්චිත සංයුතියක් සහිත අකාබනික ද්‍රව්‍ය. ඛනිජයක් කියලා කියන්නේ නිශ්චිත හැඩයක්, නිශ්චිත වර්ණයක්, නිශ්චිත සංයුතියක් කියන කොටස් තුනෙන්ම සමන්විත වෙච්ච අකාබනික ද්‍රව්‍යයක් අපි හඳුන්වනවා ඛනිජයක් කියලා. ඒකට මෙන්න මේ කිව්ව පස, පාෂාණය සහ ඛනිජය කියන කොටස් තුන තමයි මේ යටතට අයත් වෙන මේ කොටසට අයත් වෙන නිර්වචන වලට දීලා තියෙන්නේ. ඉතින් මේ නිර්වචන තුන ඔයගොල්ලෝ අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ. සාමාන්‍යයෙන් මේවා අහනවා විස්තර කරන්න එනවා. ඒ නිසා මේ ඛනිජ වලටත් වඩා පස කියන මාතෘකාවේ අර්ථ දැක්වීම බොහෝ වෙලාවට ඔයාලා මතක තියාගන්න. ඒක හැමතැනටම වගේ සිලබස් එක තුල ඕන වෙනවා. ඒ නිසා ඒක මතකේ තියාගන්න. ඊළඟට අපි කතා කරමු මේ පසක් හැදෙන්නේ කොහොමද කියන එක පිළිබඳව. පසක් නිර්මාණය වෙන්නේ කොහොමද කියන එක මෙන්න මෙහෙම අපි ගැලීම් සටහනකින් දක්වනවා. පාෂාණ ජීර්ණය වෙලා මාතෘ ද්‍රව්‍ය හැදෙනවා. පාෂාණයක් ජීර්ණය වෙලා මාතෘ ද්‍රව්‍ය හැදෙනවා. මේ හැදිච්ච මාතෘ ද්‍රව්‍ය පාංශු ජනනය කියන ක්‍රියාව මගින් පරිණත පසක් හැදෙනවා. පරිණත පසක් හැදෙනවා. මේක තමයි
පසක් නිර්මාණය වීමේ ගැලීම් සටහන. සාමාන්‍යයෙන් ගැලීම් සටහනත් මතක තියාගන්න. මේකේ වෙන වෙනම අපි කතා කරනවා පාෂාණයක් ජීර්ණය වෙන්න බලපාන සාධක. ඊට පස්සේ පාංශු ජනනය මාතෘ ද්‍රව්‍ය පාංශු ජනනය වෙලා පර්ණත පසක් හැදෙන්න බලපාන සාධක ගැන වෙන වෙනම දැන් අපි කතා කරනවා. හරි ඔයගොල්ලෝ දැනට මේ ගැලීම් සටහන මතක තියාගන්න. පාෂාණයක් ජීර්ණය වෙලා මාතෘ ද්‍රව්‍ය හැදෙනවා. මාතෘ ද්‍රව්‍ය පාංශු ජනනය මගින් පර්ණත පසක් බවට පත් වෙනවා. ඔක තමයි පසක් නිර්මාණය වීමේ ගැලීම් සටහන. හරි. පාෂාණ ජීර්ණය කියන කොටස ගැන කතා කරන්න කලින් කතා කරන්න තියෙනවා අපිට පාෂාණ වර්ග තුනක් ගැන. පාෂාණ වර්ගීකරණය තුළ පාෂාණ කොටස් තුනකට අපි කඩලා වර්ග කරනවා. පළවෙනි එක තමයි පාෂාණ අපිට වර්ග කරන්න පුළුවන් ආග්නේය පාෂාණ. ආග්නේය පාෂාණ දෙක අවසාදිත පාෂාණ. අවසාදිත පාෂාණ තුන්වෙනි කොටස විපරීත පාෂාණ. දැන් මේ ආග්නේය පාෂාණ කියන කොටස ගත්තාම මේ ආග්නේය පාෂාණ හැදෙන්නේ සාමාන්‍ය වාර දන්නවා පෘථිවිය ගත්තාම මේ පෘථිවිය තුල තියෙනවා මෙන්න මේ වගේ පෘථිවි කබල. මේක පෘථිවි කබල කියලා හිතන්න. මේ පෘථිවි කබල ගත්තොත් මේ පෘථිවි කබලේ තියෙනවා පොඩි පොඩි පැලුම්. මේ පෘථිවි කබල ඇතුළත මැග්මා නැත්තම් ලෝදිය. මැග්මා නැත්තම් ලෝදිය කියන ද්‍රව්‍ය ඊටමත් පීඩනයකින්, අධික පීඩනයකින් සහ අධික උෂ්ණත්වයකින් මෙන්න මේ අභ්‍යන්තරය තුල ගබඩා වෙලා තියෙනවා. එතකොට මේ ගබඩා වෙලා තියෙන මේ මැග්මා නැත්තම් මේ ලෝදිය අධික පීඩනයකින් තියෙනවා කියලා මම කිව්වනේ. අන්නේ අධික පීඩනය නිසා ටික ටික ප්‍රසාරණය වෙලා මෙන්න මේ පැලුම් අතරින් එළියට එනවා. හරි? මෙන්න මේ පැලුම් අතරින් මේ ලෝදිය ටික ටික එළියට එනවා. මේ බාහිර උෂ්ණත්වය ගත්තාම මේ ඇතුළත උෂ්ණත්වයට වඩා 10000 ගුණයකින් අඩුයි. එතකොට මේ රත් වෙලා එන මැග්මා නැත්තම් ලෝදිය බාහිර උෂ්ණත්වයට මුහු වුණාට පස්සේ මේ ලෝදිය කඳු පොඩි පොඩි ඝන වීම බවට පත් වෙනවා. පොඩි ඝන වීම බවට පත් වුණාම ඔන්න ඒ ඝන වීම වලට අපි කියනවා ආග්නේය පාෂාණ කියලා. මේ ලෝදිය පිටතට ඇවිල්ලා බාහිර උෂ්ණත්වය නිසා ඝන වෙනවා. ඝන වුණාට පස්සේ අපි කියනවා ඒවට ආග්නේය පාෂාණ කියලා. මේවට උදාහරණ විදිහට දෙන්න පුළුවන් ඩොලරයිට්. ඩොලරයිට්, සිග්නයිට්, චානුකයිට්. මේවා ආග්නේය පාෂාණ වලට උදාහරණ විදිහට දෙන්න පුළුවන්. ඊළඟට අවසාදිත පාෂාණ. මොනවාද මේ අවසාදිත පාෂාණ කියලා කියන්නේ? අවසාදිත පාෂාණ කියලා කියන්නේ සාමාන්‍යයෙන් මේ පාෂාණයක් ගත්තොත් මම කියවනේ පසක් නිර්මාණය වෙන්නේ පාෂාණ ජීර්ණය වෙලා කියලා. එතකොට මේ පාෂාණ සාමාන්‍යයෙන් ජීර්ණය වුණාට පස්සේ අතුරුපාල විදිහට පොඩි පොඩි පාෂාණ කෑලි ඉතුරු වෙන්න පුළුවන්. හරි? පොඩි පොඩි පාෂාණ කෑලි ඉතුරු වෙන්න පුළුවන්. එතකොට මේ පාෂාණ කැබලි සුළඟ මගින් හෝ ජලය මගින් හෝ කිසියම් හෝ ක්‍රමයකින් මොකක් හරි භෞතික ක්‍රමයකින් වෙනත් ස්ථානයක් කරා ගමන් කරනවා. වෙනත් ස්ථානයක් කරා ගමන් කරලා ඒ ගමන් කරාට පස්සේ බන්ධනකාරක ඔයාලා දන්නවා ඇති බන්ධනකාරක වලට උදාහරණ විදිහට කැල්සියම් කාබනේට් දෙන්න පුළුවන් උදාහරණයක් විදිහට. මේ බන්ධනකාරක වලින් බැඳිලා අර පොඩි පොඩි පාෂාණ කැබලි වෙනත් ස්ථානයකට ගමන් කරලා මේ බන්ධනකාරක වලින් බැඳිලා වෙනත් පාෂාණයක් බවට පත් වෙනවා. අන්න ඒකට අපි කියනවා අවසාදිත පාෂාණ කියලා.
එහෙම හැදිච්ච පාෂාණ අවසාදිත පාෂාණ ගණයට ගන්න පුළුවන්. ඕවට උදාහරණ විදිහට ඩොලමයිට්, පීට් ගල්, වැලි ගල් වගේ ඒවා උදාහරණ විදිහට දෙන්න පුළුවන්. හරි. එතකොට දැන් අපි ආග්නේය පාෂාණ කියන්නේ මොනවද කියලා කතා කළා. අවසාදිත පාෂාණ කියලා කියන්නේ මොනවද කියලා කතා කරා. දැන් අපිට ඉතුරු වෙන්නේ මෙන්න මේ විපරීත පාෂාණ කියලා කියන්නේ මොනවද කියලා කතා කරන්න. විපරීත පාෂාණ ගත්තහම විපරීත පාෂාණ කියන්නේ සාමාන්‍යයෙන් ඔයාලා දැකලා ඇති සමහර අවස්ථාවල ලංකාව තුලත් භූචලන එනවා. අන්නේ භූචලන පිටරටවල වල නම් බොහෝ වෙලාවට නිතරම වගේ භූචලන ඇති වෙනවා. නමුත් ලංකාව තුල භූචලනයක් ඇති වෙන්නේ වසර ගණනාවකට පස්සේ. මේ ඇති වෙන භූචලන ගත්තහම භූචලන වලදී මේ ආග්නේය සහ අවසාදිත කියන පාෂාණ තියෙනවානේ. ආග්නේය සහ අවසාදිත පාෂාණ වර්ග දෙකම භූචලන ඔස්සේ පොළොවට கிඳා බහිනවා. ඒ කියන්නේ පොළොවට ශරණය වෙනවා. හරි. පොළොවට ශරණය වීමත් එක්ක ගන්නෝ මේ පොළොව කියලා. පොළොවට මේ ගල් දැන් ශරණය වෙනවා. මේ ගල් කැබලි ශරණය වෙනවා. ශරණය වුණාට පස්සේ පොළොව ඇතුළත තියෙන පීඩනය සහ පොළොව ඇතුළත තියෙන උෂ්ණත්වය කියන සාධක දෙකේ බලපෑමෙන් මෙන්න මේ පහළට ගිය ගල් නැත්තම් පාෂාණ විපරීත තත්ත්වයටපත් වෙනවා. ඒවා කැඩෙනවා. එකට හැප්පිලා එතකොට තුවාල වෙලා නිකන් අමුතුම හැඩයක් ගන්නවා. ඒකයි අපි මේවට කියන්නේ විපරීත පාෂාණ කියලා. හරි. මේවට උදාහරණ විදිහට අපිට දෙන්න පුළුවන් මැටිගල්, මැටිගල් ස්ලේට්. මැටිගල් ස්ලේට් බවට පත් වෙනවා. නයිස් ගල් වන්නි නයිස් බවට පත් වෙනවා. විපරීත පාෂාණ වලට දෙන්න පුළුවන් උදාහරණ තමයි මේවා. මැටිගල් විපරීත වෙලා ස්ලේට් හැදෙනවා. නයිස් ගල් විපරීත වෙලා වන්නි නයිස් බවට පත් වෙනවා. එතකොට දැන් අපි කතා කරලා ඉවරයි පාෂාණ කොටස් මොනවද කියලා. පාෂාණ වල පාෂාණ වර්ගීකරණය තුල පාෂාණ වර්ග තුනක් ගැන කතා කරා. ආග්නේය, අවසාද සහ විපරීත පාෂාණ. එතනින් මේ පාෂාණ වර්ගීකරණය ඉවර වෙනවා. ඊට පස්සේ අපි කතා කරන්න ඕනේ පාෂාණ ජීර්ණය කියලා කියන්නේ මොකක්ද කියන එක. සාමාන්‍යයෙන් පාෂාණ ජීර්ණය සඳහා බලපාන ප්‍රධාන සාධක තුනක් තියෙනවා. පාෂාණ ජීර්ණයට බලපානවා ප්‍රධාන සාධක තුනක්. ඒ තමයි රසායනික සාධක, භෞතික සාධක, ජෛව විද්‍යාත්මක සාධක. ජෛව විද්‍යාත්මක සාධක. එතකොට මේ පාෂාණ ජීර්ණය තුල ජීර්ණය වෙන්න බලපාන සාධක වලින් ඉස්සෙල්ලාම අපි භෞතික සාධක ගැන කතා කරමු. භෞතික සාධක ගත්තහම පාෂාණ ජීර්ණයට බලපාන භෞතික සාධක වලට අඩංගු වෙන ප්‍රධාන සාධක තුනක් තියෙනවා. පළවෙනි එක තමයි ජලය. දෙවැනි සාධකය තමයි උෂ්ණත්වය. තුන්වෙනි සාධකය තමයි සුළඟ. මේවා තමයි භෞතික වශයෙන් පාෂාණයක් ජීර්ණ වෙන්න බලපාන ප්‍රධාන සාධක තුන වෙන්නේ. එතකොට මේ ජලයෙන් කොහොමද පාෂාණයක් ජීර්ණය වෙන්නේ? මේ ජලයේ තියෙනවා ක්‍රියාවලි දෙකක්. එකක් තමයි ජලයේ රැලි ක්‍රියාව. ජලයේ රැලි ක්‍රියාව තුලින් මොකද වෙන්නේ? සාමාන්‍යයෙන් හිතන්නකො මූදු වෙරළක් ගන්න උදාහරණයක් විදියට. මූදු වෙරළක් ගත්තොත් මූදු වෙරළේ තියෙන පාෂාණ තියෙනවනේ. ওই පාෂාණ වල නිතර මූදු රැලි වැදිලා අවුරුදු ගණනාවක් ගියාට පස්සේ මේ පාෂාණය ටික ටික ෂය වෙනවා. ෂය වුණාට පස්සේ එතන මාතෘ ද්‍රව්‍ය හැදිලා මාතෘ ද්‍රව්‍ය තුල විවිධ සාධක බලපාලා පරිණත පසක් හැදීමේ ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. ඒ තමයි ජලයේ රැලි ක්‍රියාව. ඊළඟට
ජලයේ ගලා යන ජලයේ උදාහරණයකට ගන්නකො. ගලා යන ජලය. රැලි ක්‍රියාවල වගේම සම්බන්ධ වෙයි. රැලි ක්‍රියාවත් එක්කම වගේ සම්බන්ධ වෙන උදාහරණයක් විදිහට ගන්න ගංගාව. ඔයාලා දැකලා ඇති සාමාන්‍යයෙන් ගංගාවල නාන්න ගිහිල්ලා තියෙනවා නම් දැකලා ඇති බොහෝ වෙලාවට ගංගාවල ගල් තියෙනවා. කළු ගල් මේ එතකොට ඔය කිරිගරුඬ වගේ බොහෝ වෙලාවට තියෙන සමහර අයගේ තුවාල වෙලත් ඇති නාන්න ගිහිල්ලා. සමහර අය ගෙවල් වලට හොරෙන් යන අයත් ඉන්නවනේ. ඉතින් එතකොට මේ සමහර වෙලාවට තුවාල වෙලා සමහරට බේත් දාගෙන ගෙදරට බොරුවක් කියලා ඉන්න අයත් ඇති. එයාලා දන්නවා මේ ගැන. එතකොට මේ ගලා යන ජලය නිතරම අර ගල තුලින් පාෂාණය තුලින් පාෂාණයේ මතු පිටින් ගලාගෙන ගිහිල්ලා පාෂාණයේ මතු පිට සුමට වෙනවා. සුමට වෙවි අවුරුදු ගණනාවක් ගිහිල්ලා ඒ පාෂාණයත් එතනම මාතෘ ද්‍රව්‍ය බවට පත් වෙලා පාෂාණය ජීර්ණය වෙනවා. හරි. ඕක තමයි ඔය ජලයේ ක්‍රියාකාරීත්වයට උදාහරණ දෙන්න පුළුවන් කොටස් දෙක. ඊට පස්සේ ජලයේ තවත් එක් අංගයක් තමයි මේ වැහි ජලය හෝ ගලාගෙන යන ජලය. සාමාන්‍යයෙන් මේ ගල් අතර වල දාන පාෂාණ අතර පොඩි පැලුම් තියෙනවා. මේ පැලුම් අතර ජල බිඳිති රැඳීම තුළින් ටික සාමාන්‍යයෙන් ආර්ද්‍ර පරිසරයක් තුල වගේ මේ ජලය අයිස් බවට පත් වෙලා සමහර විට මේ පාෂාණ කැබලි බවට පත් වීමේ හැකියාවක් තියෙනවා. එතකොට ජලයේ මිදීම කියන කොටස මේකටත් අයිති වෙනවා. එතකොට අපි දැන් කතා කළා ගලා යන ජලය, ජලයේ රැලි ක්‍රියාව සහ ජලයේ මිදීම. මේ කොටස් තුන තමයි ජලයේ ක්‍රියාවලියට අයිති වෙන්නේ. හරි. මේ කොටස් තුනේ පාෂාණයක් ජීර්ණය වෙනවා. ඊළඟට උෂ්ණත්වය ගත්තාම උෂ්ණත්වයේ බලපෑම කියලා කියන්නේ ඔයාලා දන්නවා පාෂාණයක් සාමාන්‍ය පාෂාණයක් ඇතුලේ විවිධ khනිජ තියෙනවානේ. එතකොට මේ විවිධ khනිජ තුල khනිජ එකිනෙක තියෙන විවිධ සංයෝග විදිහට. එතකොට ඔය සංයෝග සාමාන්‍යයෙන් උෂ්ණත්වයේ වැඩි අවස්ථාවලදී එහෙම නැත්නම් උෂ්ණත්වයේ අඩු අවස්ථාවලදී උෂ්ණත්වයේ වැඩි අවස්ථාවලදී ප්‍රසාරණය වෙන සංයෝග තියෙනවා. උෂ්ණත්වයේ අඩු අවස්ථාවලදී ඒවා සංකෝචනය වෙනවා. ඔන්න ඔය ක්‍රියාවලිය ගත්තාම පාෂාණයක් තුල උෂ්ණත්වය වැඩි වුණොත් අන්නේ සංයෝග ප්‍රසාරණයට භාජනය වෙනවා. උෂ්ණත්වය අඩු වුණාම ඒවා සංකෝචනය වෙනවා. ඔන්න ඔය ක්‍රියාවලිය සාමාන්‍යයෙන් ටික කලක් වුණාම පාෂාණ ඉරිතැලුම් වලට ලක් වෙලා පාෂාණය කැබලි වෙලා යනවා. ඕක තමයි උෂ්ණත්වයේ බලපෑම පාෂාණ ජීර්ණය සඳහා. ඊළඟට සුළඟ. සුළඟ ගත්තාම නම් ඒක කතා කරන්න දෙයක් නැහැ ලොකුවට. සුළඟින් සාමාන්‍යයෙන් කතා කරන්න තියෙන පාෂාණ දෙක එකට ගැටීම ගැන විතරයි. ඒක බොහෝ විට අහඹු සිදුවීමක් විදිහට බොහෝ කලාතුරකින් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් පොඩි ගල් එකිනෙක වැදීමෙන් ලොකු ගල් නම් හුලං වලට හෙල්ලෙන්නේ නැහැනේ. ඒ නිසා පොඩි පාෂාණ එකිනෙක වැදීමෙන් කැඩලා බිඳලා ගිහිල්ලා ඒ ස්ථානවල පාෂාණ ජීර්ණ ඇති වෙන්න පුළුවන්. ඒක තමයි මේ භෞතික සාධක විදිහට සුළඟේ බලපෑම වෙන්නේ. එතකොට පාෂාණ ජීර්ණය සඳහා දැන් අපි කතා කළා භෞතිකව ජලය, උෂ්ණත්වය සහ සුළඟ කියන සාධක තුන බලපානවා. ওই තුන තමයි භෞතිකව බලපාන්නේ. හරි. ඊළඟට අපි කතා කරමු පාෂාණ ජීර්ණය සඳහා බලපාන රසායනික සාධක. රසායනික සාධක ගත්තාම රසායනික සාධකවල තියෙනවා ප්‍රධාන කොටස් කීපයක්. එක ද්‍රාවණය වීම. හරි. පළවෙනි එක ද්‍රාවණය වීම. දෙවෙනි එක සජලනය. දෙවෙනි කොටස සජලනය. තුන්වෙනි කොටස ඔක්සිකරණය. තුන්වෙනි කොටස ඔක්සිහරණය. එකයි දෙකයි තුනයි හතරයි. පස්වෙනි කොටස ජල විච්ඡේදනය. හයවෙනි කොටස කීලේටකරණය. කීලේටකරණය. එතකොට රසායනිකව බලපාන සාධක 6ක් තියෙනවා. දැන් භෞතිකව නම් සාධක 3යි. සාධක වැඩි ප්‍රමාණයක් තියෙන්නේ රසායනික ජීර්ණයට තමයි.
එතකොට ද්‍රාවණය, සජලනය, ඔක්සිකරණය, ඔක්සිහරණය, ජල විච්ඡේදනය සහ ඊලයටකරණය කියලා කියන්නේ රසායනිකව බලපාන සාධක 6. හරි. අපි මේ රසායනික සාධක වලින් ද්‍රාවණය වීම පිළිබඳව කතා කරමු. හරි. අනිත් ඒවා අපි එකින් එක බලමු. හොඳේ. ද්‍රාවණය වීම ගත්තහම ඕගොල්ලෝ දන්නවා සාමාන්‍ය පාෂාණවල තියෙනවා මම කලිනුත් කිව්වා khනිජ සහ රසායනික සංයෝග කියන කොටස් දෙකක් තියෙනවා පාෂාණයක් ගත්තාම. එතකොට මේ පාෂාණය තුල තියෙන සමහර රසායනික සංයෝග ජලය තුල දිය වෙන්නේ බොහොම අඩුයි. හරි. ජලය තුල දියවීම අඩුයි. හැබැයි කාබනික ද්‍රව්‍ය ජීර්ණයෙන් හැදෙන අතුරුඵලයක් විදිහට කාබනික ආම්ලය. කාබනික ආම්ලයට උදාහරණයක් තමයි HCO3 බයිකාබනේට්. කියන්නේ කාබනික ආම්ලය බයිකාබනේට් කියලා තමයි අපි හඳුන්වන්නේ. අතුරුඵලයක් විදිහට තමයි මේක හැදෙන්නේ. මේ ජලයේ දියවෙන්නේ නැති සංයෝග, ජලයේ දියවීම අඩු සංයෝග මෙන්න මේ බයිකාබනේට් කියන කාබනික ද්‍රාවණය තුල ඉතා හොඳින් දිය වෙනවා. හරි. එතකොට වෙන්නේ මේ පාෂාණය තුල නිර්මාණය වෙන සාමාන්‍ය කාබනික අම්ල හදන්නේ කාබනික ද්‍රව්‍ය ජීර්ණය කරන්නේ ශුද්‍ර ජීවීන්. ශුද්‍ර ජීවීන් ජීර්ණය කරලා හිතන්නකො පස්සේ ශුද්‍ර ජීවීන් ඉන්නවා කියන්නේ. මේ පස්සේ ඉන්න ශුද්‍ර ජීවීන් කාබනික අම්ල හදලා කාබනික මෙන්න මේ ද්‍රාවණය බයිකාබනේට් කියන ද්‍රාවණය හැදෙනවා. මේ හැදෙන ද්‍රාවණයට මේ පාෂාණය තුල තියෙන රසායනික මොකක් හරි සංයෝගයක්. දැන් ඔය කැල්සියම් කාබනේට් කියලා උණු ගල. මේක උණු ගලක්. හරි කිරිකරුණ ගල. CaCO3. කැල්සියම් කාබනේට් මෙන්න මේ HCO3 එක්ක එකතු වුණාට පස්සේ HCO3 වරක් 2. ඒ කියන්නේ කැල්සියම් බයිකාබනේට්. හරි. උණු ගල බයිකාබනේට් එක්ක එකතු වුණාට පස්සේ බයිකාබනේට් එක්ක ප්‍රතික්‍රියා කළාට පස්සේ කැල්සියම් බයිකාබනේට් කියන සංයෝගය හැදෙනවා. කැල්සියම් බයිකාබනේට් කියන සංයෝගය හැදුනාට පස්සේ මේක ටිකෙන් ටික ජීර්ණයක් නැත්නම් මාතෘ ද්‍රව්‍යයක් බවට පත් වීම ආරම්භ වෙනවා. හරි. ඕක තමයි මේ ද්‍රාවණය වීම කියන කොටසේ මූලික කතන්දරේ. ජලයේ දිය වෙන්නේ නැති සංයෝග මේ බයිකාබනේට් කියන කාබනික අම්ලයේ දිය වෙලා පාෂාණයක් ජීර්ණය වෙනවා කියන එක තමයි මේ කොටසෙන් කියවෙන්නේ. උදාහරණයක් විදිහට මෙන්න මේක මතක තියාගන්න. කුණු ගලක් බයිකාබනේට් කියන සංයෝගයත් එක්ක ප්‍රතික්‍රියා කරලා කැල්සියම් බයිකාබනේට් කියන සංයෝගය හැදෙනවා. සංයෝගය හැදිලා ඒ පාෂාණය ජීර්ණයට ලක් වෙනවා. හරි. ඒ වගේමයි මේකේ මේ තව කොටසක් තියෙනවා ශුද්ධ ජීවීන් මගින් මම කියන්නේ මේ බයිකාබනේට් කියන සංයෝගය හදනවා කියලා කාබනික අම්ල ජීර්ණේ මේ බයිකාබනේට් වලට අමතරව HCO3 වලට අමතරව තවත් සංයෝගයක් කියලා හදනවා. සංයෝගයක් නෙමෙයි මූලද්‍රව්‍යයක්. සල්ෆර්. හරි. මෙන්න මේ සල්ෆර් කියන සංයෝගයත් බොහෝ වෙලාවට පාෂාණ ජීර්ණය සඳහා බලපාන සංයෝගයක්. මේක මතක තියාගන්න. සමහරක් විට MCQ සඳහා අහන අවස්ථා තියෙනවා. සල්ෆර් පාෂාණ ජීර්ණය සඳහා බලපාන මූලද්‍රව්‍යයක්ද කියලා අහන්නත් පුළුවන්. එහෙම නැත්නම් පාෂාණ ජීර්ණය සඳහා බලපාන මූලද්‍රව්‍ය වන්නේ කියලා වෙනත් මූලද්‍රව්‍ය කීපයක් දීලා සල්ෆත් ඒ අතට දෙන්න පුළුවන්. එතකොට මෙන්න මේක මතක තියාගන්න අනිවාර්යෙන් බයිකාබනේට් වලට අමතරව ශුද්ධ ජීවීන් විසින් සල්ෆර් කියන මූලද්‍රව්‍ය හදනවා. ඔක තියෙන්නේ පසේ. හරි. පාෂාණේ නෙමෙයි. පසේ තියෙන්නේ. පාෂාණේ තියෙන සංයෝග අදිස්සි හරි සල්ෆත් එක්ක ගැටුණොත් අනිවාර්යෙන් පාෂාණේ ජීර්ණයකට ලක් වෙනවා. හරි. ඊළඟට දෙවෙනි කරුණ කතා කරමු. සජලනය. දෙවෙනි කරුණ තමයි සජලනය. සජලනය ගත්තහම සජලනයේ අර්ථ දැක්වීම තමයි පාෂාණයක් තුල තියෙන සංයෝග. පාෂාණය තුල තියෙන රසායනික සංයෝග ටික
H2O ජල අණුවක් එක්ක එකතු වෙන එක. පාෂාණය තුල තියෙන මොනෑම හෝ සංයෝගයක් ජල අණුවක් එක්ක එකතු වෙන එකට අපි කියනවා සජලනය. හරි. උදාහරණයක් විදිහට දෙන්න පුළුවන් හීමටයිට්. Fe2O3 plus ජලය එක්ක එකතු වුණාට පස්සේ හැදෙනවා Fe2O3 plus නෙවෙයි තිතක්. එතන සජල වෙන නිසා තිතක් තියෙනවා. H2O ජලය වෙනවා. මේක අපි තුලිත කළොත් එතන දෙකයි Fe එකයි එතන දෙකක් දානවා. ඔක්සිජන් 6යි ජලය හරි දෙවරක් දෙක කරයි හතරයි. ඔක්සිජන් 2යි ඔක්සිජන් 2යි. 5යි. 5යි. හරි. තුලිතයි. එතකොට මේ Fe2O3 කියලා කියන්නේ හීමටයිට්. හරි. හීමටයිට්. Fe2O3 තිතක් H2O කියලා කියන්නේ සජලයි. හරි. සජලයි ද්‍රව්‍යයි. මේවල ලිමොනයිට්. හීමටයිට් ජලයත් එක්ක එකතු වුණාට පස්සේ සජල ලිමොනයිට් තමයි හැදෙන්නේ. හරි. පාෂාණයක් තුල තියෙන සංයෝග ජලාණුවක් එක්ක එකතු වෙන එක සජලනය කියලා කිව්වා. සජලනයේ උදාහරණයක් තමයි හීමටයිට් ලිමොනයිට් බවට පත් වීම. එතන සජල කියන වචනේ දාන්න සජල ලිමොනයිට් බවට පත් වීම. සජල කියන එක සංකේතවත් කරන්න තමයි මේ තිතක් දාලා H2O දාන්නේ. හරි. ඊළඟට මේකේ වැදගත් කරුණ තමයි මේ පාෂාණය තුල මේ සංයෝගات එක්ක මේ ජලය එකතු වුනහම පාෂාණයේ බර වැඩි වෙනවා. බර වැඩි වීම සහ පරිමාව වැඩි වීම. බර වැඩි වෙනවා පරිමාව වැඩි වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මේක පිපිරලා යනවා. හරි. ඕකයි තියරි එක. සාමාන්‍යයෙන් සරලව කිව්වොත් ඕක තමයි මේ වෙන සිද්ධාන්තය. මේක තාම පොඩි දෙයක් මේ වෙලාවෙම ඔලුවට දාගන්න. එතකොට කිසි ගැටලුවක් නැහැ. මේ සමීකරණය නම් චුට්ටක් අමතක වෙයි. ඒක ඉතින් එතකොට නැවත පොඩ්ඩක් තවත් එක තුනක් බලා ගන්න. මේවා සාමාන්‍යයෙන් රචනා ප්‍රශ්න වලදී ඔයාලට වැදගත් වෙනවා වගේම තාමත් ඉහළ ලකුණක සමාප්තියක් ලබා ගන්න මේ වගේ උදාහරණ දුන්නොත් ඔයාලට බැරි වෙන්නේ නැහැ. හරි. ඊළඟ කාරණා ගැන අපි සාකච්ඡා කරමු. දැන් සජනනයත් ඉවරයි. ඊළඟ කොටස තමයි ඔක්සිකරණය. ඔක්සිකරණය ගත්තාම ඔක්සිකරණය කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඔයාලට හිතෙන්නේ මොකක් කියලාද? සාමාන්‍යයෙන් සමහර අයට මේක පැටලෙනවා ඔක්සිකරණය සහ ඔක්සිහරණය කියලා කියන්නේ මොකක්ද කියලා. ඔක්සිකරණය කියන වචනේ මෙතනින් අල්ලගන්න. කරණය ඔක්සිකරණය කියලා කියන්නේ ඔක්සිජන් ලබා ගැනීම. හරි. ඔක්සිජන් ගන්නවා එහෙම නැත්නම් ප්ලස් ඔක්සිජන් ගන්නවා එහෙම නැත්නම් ඉලෙක්ට්‍රෝන පිට කරනවා. සරලයි. මෙන්න මේ වචනෙන් අල්ලගන්න ඔක්සිකරණය. ඔක්සිකරණය කියලා කියන්නේ ඔක්සිජන් ලබා ගන්නවා. නැත්නම් ඉලෙක්ට්‍රෝනයක් පිට කරනවා. මේකටත් ඔක්සිකරණය කියලා කියන්නේ දැන් මම කියවනේ ඔක්සිජන් ලබා ගැනීම ඉලෙක්ට්‍රෝන පිට කිරීම කියලා. පාෂාණය තුල තියෙන සංයෝග සමග ඔක්සිකරණය වෙලා ඒ සංයෝග මූලද්‍රව්‍ය සියල්ලම පාෂාණයෙන් ඉවත් වෙලා යනවා. හරි. ඉවත් වෙලා ගිහිල්ලා පාෂාණය ජීර්ණයට ලක් වෙනවා. ඕක තමයි ඔක්සිකරණය තුල සිද්ධ වෙන්නේ. උදාහරණයක් විදිහට FeO plus O2 යකඩ ඔක්සයිඩ් ඔක්සිජන් එක එකතු වුණාම FeO plus O2 Fe2O3 බවට පත් වෙනවා. මේ තියෙන හීමටයිට්. යකඩ ඔක්සයිඩ් ඔක්සිජන් එක එකතු වුණාට පස්සේ FeO2 හැදෙනවා. යකඩ ඔක්සයිඩ් FeO ඔක්සිජන් එක එකතු වෙලා තව සංයෝගයක් හැදෙනවා හීමටයිට් Fe2O3. හරි.
ඔක්සිකරණය තුළදී සිද්ධ වෙන ප්‍රතික්‍රියා දෙක මෙන්න මේක. මේක අනිවාර්යයෙන් මතක තියාගන්න. ඔක්සිහරණයටත් මේකම තමයි. මෙතන ඔක්සිහරණය ගත්තොත් ඔක්සිහරණය කියලා කියන්නේ මේ වචනෙන් අල්ලගන්න. හරණය කියලා කියන්නේ ඔක්සිජන් පිට කරනවා. එපා ඔක්සිජන් ඕනේ නැහැ. මයිනස් ඔක්සිජන් ඉලෙක්ට්‍රෝන ගන්නවා හැබැයි. හරි ඉලෙක්ට්‍රෝන පිට කරන්නේ නැහැ. ඉලෙක්ට්‍රෝනක් ගන්නවා. ඔක්සිජන් ටික යවලා දානවා ඵලයෙන් යන්නේ. ඊළඟට මෙන්න මේ සමීකරණ දෙකම අනිත් පැත්තට ලියන්න පුළුවන්. හරි ඉලෙක්ට්‍රෝන පිට කරනවා කියලා නේ. ඉලෙක්ට්‍රෝන ලබා ගන්නවා කියලා නෙමෙයි. ඔක්සිජන් පිට කරනවා කියලා. මේ සමීකරණයම අනිත් පැත්තට ලියුව හැකියි. හරි උදාහරණයක් විදිහට P2O3 වාට ලියන්න පුළුවන් මෙන්න මේ විදිහට PO O2 විදිහට වියෝජනය වෙනවා. හරි ඒක වියෝජනය වෙලා තියෙන්නේ දැන්. මේ සමීකරණයම තමයි හීමටයිට් හැදිච්ච එකම තමයි අපව මූලද්‍රව්‍ය සංයෝග ගණයට අපි ගත්තේ වියෝජනය වෙලා. හරි ඔක්සිකරණය සහ ඔක්සිහරණය ගැන කතා කරන්න තියෙන්නේ ඔච්චරයි. පොඩි කොටස් දෙකක් මේ සමීකරණ ටික මතක තියාගන්න. සමීකරණ දෙකෙන් ඒ රචනා ප්‍රශ්නේ කවර් කරගන්න පුළුවන්. රචනා ප්‍රශ්නේ මේ කොටස ඔක්සිකරණය ඔක්සිහරණය කියන කොටස කවර් කරගන්න පුළුවන්. ඊළඟට අපි කතා කරමු ජල විච්ඡේදනය. ජල විච්ඡේදනය. සාමාන්‍යයෙන් ජල විච්ඡේදනය ගත්තහම ජලය කියන්නේ ජල විච්ඡේදනය කියලා කියන්නේ තියෙනවා පාෂාණයක් තුල සංයෝග. ඔය සංයෝග ටික ජලයේ තියෙනවා H+ ආයන සහ OH- විනායන කියලා. කොටස් දෙකක්. ඕක තමයි H2O කියලා ජලයේ විදිහට හැදෙන්නේ. මේක තමයි ඛණ්ඩණය වෙන්නේ H+ එකයි OH- එකයි විදිහට. එතකොට මේ ජල විච්ඡේදනයේදී පාෂාණයේ තියෙන සංයෝග සාමාන්‍යයෙන් OH- ආයනත් එක්ක එකතු වෙනවා. OH- ආයනත් එක්ක එකතු වෙලා වෙනම සංයෝග හැදෙනවා. හරි. ජල විච්ඡේදනයේදී පාෂාණය තුල තියෙන මූලද්‍රව්‍ය සංයෝග OH- ආයන ජලයේ තියෙන OH- ආයනත් එක්ක ප්‍රතික්‍රියා කරලා වෙනම සංයෝග හදන එකට අපි කියනවා ජල විච්ඡේදනය කියලා. උදාහරණ විදිහට ෆෙල්ස්පා කියන පාෂාණය ගත්තොත් ෆෙල්ස්පා පත් වෙනවා කෙෝලිනයිට්. හරි ෆෙල්ස්පා කෙෝලිනයිට් බවට පත් වෙන එක ජල විච්ඡේදනය සඳහා උදාහරණයක් විදිහට දෙන්න පුළුවන්. මේවට තව උදාහරණ තියෙනවා. මම මේ බොහොම කෙටියෙන් යන්නේ. මේ පාඩම මම කිව්වා ලබන 18 වෙනිදා සම්පූර්ණයෙන් මේ පාඩම කරනවා. දැනට මේ පොඩි හැඳින්වීමක් විතරයි මේ පාඩම ගැන කරන්නේ. මේක සම්පූර්ණයෙන් කවර් කරන පාඩම. ඒ නිසා ඔයාලා සම්බන්ධ වෙන්න. දැනට මේවට උදාහරණ මම දෙන්නේ නැහැ. එක් උදාහරණයක් විතරක් දෙන්නම්. අනිත් ඒවා සේරම 18 වෙනිදා සම්පූර්ණ පාඩමේදී කියලා දෙන්නම්. ඊළඟට අන්තිම කොටසට යමු. අන්තිම කැලල තමයි මේ රසායනික ජීර්ණය ගත්තාම කීලයට කරන අන්තිම කරුණ. කීලයට කරන්නේ. හීලයට කරන්නේ නෙවෙයි කීලයට කරන්නේ. කයන්න හොඳේ. එතකොට මේ කීලයට කරන්නේ කියන වචනේ තේරුම සාමාන්‍යයෙන් ඔයාලා දන්නවනේ දැන් ශුද්ධ ජීවි ක්‍රියාකාරීත්වයෙන් කාබනික ආම්ල නිෂ්පාදනය වෙනවා. කාබනික ද්‍රව්‍ය ජීර්ණය වෙලා කාබනික ආම්ල නිෂ්පාදනය වීම සිද්ධ වෙනවා. එතකොට මේ හැදෙන කාබනික ආම්ල උදාහරණයක් විදිහට හිතන්නකෝ HCO3 බයිකාබනේට් කියලා හිතන්නකෝ. මේ බයිකාබනේට් දැන් පාෂාණයේ තියෙනවා විවිධ අයන. විවිධ මූලද්‍රව්‍ය විවිධ සංයෝග විවිධ අයන ලෝහ අයනත් එක්ක එකතු වෙනවා. උදාහරණයක් විදිහට හිතන්න නිකමට ඇලුමිනියම් එක එකතු වෙනවා. මේ ලෝහ අයනයක්. හරි. කීලයට කරණයේදී
කාබනික ආම්ලය හැදෙන කාබනික ආම්ල කාබනික සංයෝග පාෂාණයේ තියෙන ලෝහායනත් එක්ක එකතු වෙනවා. පාෂාණයේ තියෙන ලෝහායනත් එක්ක එකතු වෙලා ඒව පාෂාණයෙන් ඉවත් වෙලා යනවා. හරි සංයෝග විදියට හෝ පාෂාණයේ තුලින් වාෂ්ප වෙලා හරි මොකක් හරි වෙලා ඉවත් වෙලා යනවා. ඕක තමයි කීලේටකරණය කියලා කියන්නේ. ඔය වගේ සංයෝග ටික සේරම වාෂ්ප වෙවි හරි ශරණය වෙවි හරි මොකක් හරි වෙලා ඉවත් වෙනකොට රසායනිකව ඉබේටම පාෂාණ ජීර්ණය වෙනවා. ඕක තමයි කීලේටකරණය කියන කොටසේ කතා කරන්න තියෙන්නේ. ඊළඟට අපි යමු පාෂාණයක් ජීර්ණය වෙන්න බලපාන ජෛව විද්‍යාත්මක සාධක කියන්නේ මොනවද කියන කොටසට. සාමාන්‍ය පාෂාණයක් ජීර්ණය වෙන්න බලපාන ජෛව විද්‍යාත්මක සාධක ගණයට අයත් වෙන්නේ ජෛව විද්‍යාත්මක ගණයට අයත් වෙන්නේ පළවෙනි එක තමයි මිනිස් ක්‍රියාකාරකම්. මිනිස් ක්‍රියාකාරකම් එක. ඊළඟට ශාක මුල්. ශාක මුල් තව එකක්. ඊළඟට ශුද්‍ර ජීවීන් සහ මහා ජීවීන්. ඊළඟට සතුන්. ඔන්න ඔය කොටස් ටික තමයි ජෛව විද්‍යාත්මක සාධක විදිහට පාෂාණ ජීර්ණය සඳහා අයත් වෙන්නේ. අපි මේකෙන් මිනිස් ක්‍රියාකාරකම් කියලා කියන්නේ මොනවද කියලා පොඩ්ඩක් බලමු. සාමාන්‍ය මිනිස් ක්‍රියාකාරකම් හින්දා පාෂාණයක් ජීර්ණය වෙන්නේ කොහොමද කියලා ඔයාලට හිතනවා ඇති. හැබැයි මිනිස් ක්‍රියාකාරකම් හින්දා පාෂාණයක් ජීර්ණය වෙන්න හරි ලේසියි. මොකද සාමාන්‍යයෙන් ඔයාලා හිතන්න ගල් කඩන තැනක් ගත්තා කියලා. පාෂාණ දැන් ඔයාලා දන්නවනේ කළු ගල් කඩන තැන් එහෙම තියෙන්නේ. ඔය හිරෙත් තියෙන්නේ. හරි. ඉතින් ඒ වගේ ස්ථානයක් ගත්තොත් මිනිස්සු විසින් මොකද කරන්නේ? පාෂාණයක් ජීර්ණය වෙන්න අවශ්‍ය කරන සාධක ඉතා ඉක්මනින් ලබා දීලා. පාෂාණයකට කුළු ගෙඩියෙන් පහර දුන්නොත් පාෂාණය කුඩු වෙනවනේ. ඉතින් එතකොට මොකද වෙන්නේ? පාෂාණ කැබලි ටික තියෙන්නේ. සමහරක් විට ගිහිල්ලා මේ විපරීත පාෂාණයක් හැදෙන්න පුළුවන්. එහෙම නැත්නම් අවසාද පාෂාණයක් එකකින් හැදෙන්නත් පුළුවන්. ඊට අමතරව මාතෘ ද්‍රව්‍යයක් බවට පත් වෙලා පාෂාණය ජීර්ණය වෙන්නත් පුළුවන්. හරි. මේ මිනිස් ක්‍රියාකාරකම් නිසා බොහෝ දේවල් සිද්ධ වෙනවා පාෂාණවල. හරි. එතකොට මිනිස් ක්‍රියාකාරකම් වලදී තවත් සමහර දෙයකට උදාහරණයක් විදිහට කිව්වොත් එහෙම සමහර වෙලාවට පොඩි ළමයි එහෙම ගල් වලට පයින් ගහගෙනත් යන අවස්ථා තියෙනවා පාෂාණ වලට. එක් පාෂාණයකට පයින් ගහපුවාම ඒ පාෂාණය ගිහලා තව පාෂාණයක වැදුනා කියලා නිකමට උපකල්පනය කරන්නේ. හරි. ඒ පාෂාණ දෙක ගැටිලා එතන සමහරක් විට ඒ පාෂාණ කැඩිලා හරි සමහරක් විට වෙන්න පුළුවන් සිද්ධියක් මම මේ කියන්නේ. පාෂාණ දෙක කැඩිලා බැලුම් ඇති වෙලා සමහරක් විට එතන පාෂාණ ජීර්ණයක් ආරම්භ වෙන්න පුළුවන්. ඕවා තමයි මිනිස් ක්‍රියාකාරකම් විදිහට දෙන්න පුළුවන් උදාහරණ වලට තියෙන්නේ. ඊළඟට මේ ශාක මුල් කියන කොටස ගත්තාම ශාක මුල් කොහොමද වල්පන්නේ කියලා ඔයගොල්ලන් නිකන් හිතේ මේක මේ අමුතු මහා මේ විකාරයක් වගේ එකක්. එහෙම නෑ. ශාක මුල් බලපාන්නේ ඔය මේ ඉරිතලපු ගල් තියෙනවනේ පාෂාණ. සාමාන්‍යයෙන් පැලුම් සහිත පාෂාණ තියෙනවා. ඔන්න ඔය පාෂාණ අතරින් මේ ශාක මුල් යනවා. ඔයාලා සමහර විට දැකලාත් ඇති. සමහර වෙලාවට ඔය මේ ගෙවල් හදන තැන්වල සාමාන්‍යයෙන් ගේ හැදුවට පස්සේ ගෙනල්ලා ශාකයක් හිටවනවා. හරි මොකක් හරි අඹුටම් පැලයක් හරි අඹ පැලයක් හරි මොකක් හරි ගෙනල්ලා හිටවනවා. ඒ හිටෙව්වට පස්සේ අවුරුදු ගානකට ගිහින් මේ අවුරුදු ගානකට පස්සේ ඒක විශාල මහා මේ රුස්ස ගහක් වුණාට පස්සේ ඔයාලට අවශ්‍ය වෙනවා කියලා හිතන්නකෝ අදිසිය හරි ඒ ගහ කපලා ඉවත් කරන්න. ඒ ගහ කපලා ඉවත් කරන්න අවශ්‍ය වෙන අවස්ථාවලදී ඔයාලා හිතන්න නිකන් උපකල්පනය කරන්න ඔයාලා පොරොකින් ඒ ගහ කපන්න බෑනේ. අදිසිය මැෂින් එකක් ගෙනල්ලා දැන් කපන්න යනවා. මැෂින් එකක් ගෙනල්ලා කඳින් ගහ කපලා දානවා. කපලා දාලා ඊට පස්සේ මුල ඉතුරු වෙනවනේ. මුල ඉතුරු වුණාට පස්සේ ඔයාලට සිද්ධ වෙනවා දැන් මුල ගලවන්න. මුල ගලවන්න යන අවස්ථාවලදී ඕගොල්ලන්ට
මුල ගලවන්න යන අවස්ථාවලදී ඕගොල්ලන්ට දැක ගන්න පුළුවන් සමහර අවස්ථාවලදී ගෙයි ෆවුන්ඩේෂන් එක යටිනුත් ඒ ශාකයේ මුල් ගිහිල්ලා තියෙනවා. හරි. ෆවුන්ඩේෂන් එක යටිනුත් ශාකයේ මුල් ගිහිල්ලා තියෙනවා. අන්නේ අවස්ථාවක් උදාහරණයකට ගන්න ශාක මුල් විසින් පාෂාණයක් ජීර්ණය වෙන ආකාරයකට සාමාන්‍ය උපකල්පනයක් කරගන්න ඒ විදිහට තමයි පාෂාණයක් ඇතුළු වෙනොත් මේ ශාක මුල් ගමන් කරන්නේ. හරි. අන්න එහෙම ගමන් කරාට පස්සේ පාෂාණය ටික ටික කැබලි වෙලා පාෂාණ ජීර්ණයට ලක් වෙනවා. ඊට අමතරව ශුද්‍රජීවී සහ මහාජීවී ක්‍රියාකාරීත්වය ගත්තහම ශුද්‍රජීවීන් සහ මහාජීවීන් ඉන්නේ කොහෙද? පස්සේ ඉන්නේ. මම කිව්වා ඔයගොල්ලන්ට කාබනික ද්‍රව්‍ය වියෝජනය කරලා කාබනික ආම්ලය හදන්නේ ශුද්‍රජීවීන් සහ මහාජීවීන් කියලා. එතකොට මේ ශුද්‍රජීවීන් සහ මහාජීවීන් විසින් නිර්මාණය කරන කාබනික ආම්ලය තුල ඉහතදී සඳහන් කළා මම අර ද්‍රාවණය කියන කොටසේදී සඳහන් කළා හැදෙනවා කියන සංයෝගයක් සල්ෆර්. හරි. මේ සල්ෆර් කියන සංයෝගය බොහෝ වෙලාවට පාෂාණයක් තුල ගැටීමෙන් සමහරක් විට ජීර්ණය වෙන්න පුළුවන්. සමහරක් විට කාබනික අම්ලය නිසා හෝ ශුද්‍රජීවී ක්‍රියා වලින් පාෂාණයක් ජීර්ණය වෙන්න පුළුවන්. ඊළඟට සත්තුන්ගේ ක්‍රියා. හරි. සත්තුන්ගේ ක්‍රියා ගත්තාම ඒකේ කතා කරන්න තියෙන්නේ සත්තුන්ගේ කුර ගැටෙන එක ගැන විතරයි. හරි. සාමාන්‍යයෙන් හරකෙක් හෝ එළුවෙක් හෝ කුර සහිත සත්වෙක් ගැන හිතන්නකො. ඒ සතෙක්ගේ කුරවල පාෂාණ ගැටීම නිසා පාෂාණයක් කැබලි බවට පත් වුණොත් ඒ පාෂාණය මාතෘ ද්‍රව්‍යයක් බවට පත් වෙන්න ශුද්‍රජීවී ක්‍රියාකාරීත්වය සිද්ධ වෙලා පාෂාණයක් මාතෘ ද්‍රව්‍ය බවට පත් වෙලා පර්ණත පසක් බවට පත් වෙන්න මුල පුරයි. හරි. ඔය ටික තමයි ජෛව විද්‍යාත්මක සාධක විදිහට කතා කරන්න තියෙන පාෂාණ ජීර්ණය සඳහා බලපාන. අනයක් ජීර්ණය වීම සඳහා බලපාන භෞතික, රසායනික සහ ජෛව විද්‍යාත්මක සාධක තුනම ගැන කෙටියෙන් කතා කළා. මේ පිළිබඳව දීර්ඝ විස්තරයක් 18 වෙනිදාට මම කරන්නම්. දැනට මේ කාල වේලාවත් එක්ක පොඩියට කරපු වීඩියෝ එකක් නිසා මම දීර්ඝ විස්තර කිරීමක් කළේ නැහැ. ටටක් ගාලා ඒක හඳුන්වා දීමක් විතරයි මම කළේ. මේකේ අන්තිම කොටසට මම දැන් එන්නම්. පාෂාණයක් ජීර්ණය වුණාට පස්සේ දකින්න පුළුවන් අතුරුඵල. පාෂාණ ජීර්ණයෙන් පසු දැකිය හැකි අතුරුඵල මොනවද කියන එක කතා කරලා මම මේ වීඩියෝ එක අද නවත්තන්නම්. පාෂාණ ජීර්ණයෙන් පසු දැකිය හැකි අතුරුඵල ගණයට අයත් වෙනවා. ඕගොල්ලෝ දැකලා ඇති සාමාන්‍ය පාෂාණයක් ජීර්ණය වුණාට පස්සේ පොඩි පාෂාණ කැබලි ඒ ආවට ඉතුරු වෙලා තියෙනවා. හරි. සම්පූර්ණ පාෂාණයක් කවදාවත් ජීර්ණය වෙන්නේ නැහනේ. ඒ නිසා පොඩි පාෂාණ කැබලි ඒ ආවට පරිසරය තුල සමහරක් විට ඔයාලා දැකලා ඇති, සමහර අය දැකලා නැතුව ඇති. එහෙම තියෙනවා. සාමාන්‍යයෙන් ජීර්ණය වෙච්ච තැන පොඩි පාෂාණ කැබලි තියෙනවා. ඒක තමයි පළවෙනි ලක්ෂණය. දෙවෙනි ලක්ෂණය ගත්තහම ඒ ජීර්ණය වෙච්ච තැන, හරි, පාෂාණයේ ජීර්ණය වෙච්ච තැන පස ටිකක් රතු පාටට හුරු බවක් දකින්න පුළුවන්. ජීර්ණය වුණ තැන පස රතු පැහැයට හුරු වීම. රතු පැහැයට හුරු වීමට ප්‍රධාන හේතුව තමයි යකඩ ඔක්සයිඩ් තියෙනවා. අර කලින් රසායනික ජීර්ණයේදී මම කිව්වා FeO යකඩ ඔක්සයිඩ් ඔක්සිජන් එක්ක ඔක්සිකරණය වීම කියන සමීකරණය තුලදී ඔක්සිකරණය වෙනවා කියන එක මම පැහැදිලි කරා. අන්නේ සංසිද්ධිය නිසා තමයි මේ යකඩ ඔක්සයිඩ් අඩංගු වීම තමයි ජීර්ණය වෙච්ච තැනක පස රතු පාටට හැරෙන්නේ. හරි. එතකොට දෙවෙනි ලක්ෂණය තමයි ජීර්ණය ලක් වෙච්ච තැන පස රතු පැහැයට ලක් වෙලා තියෙනවා. ඊට අමතරව පාෂාණය ගත්තොත් පාෂාණයේ ඔය ඉතුරු වෙලා තියෙන කැබලි මෘදුයි. මෘදු බවක් පැවතීම. පාෂාණයේ ජීර්ණය වෙච්ච කොටස් නෙවෙයි, පාෂාණයේ මේ ඉතුරු වෙලා තියෙන කොටස් අල්ලලා බැලුවොත් නිකන් මෘදු බවක්. සිංහලෙන් කියනවා නම් soft. හරි, soft බවක් පැවතීම
තුන්වෙනි ලක්ෂණය. ඊළඟට මේ කරුණු තුනටම අමතරව වැදගත් කරුණක් තමයි පොටෑසියම්, මැග්නීසියම්, කැල්සියම්. මෙන්න මේ සංයෝග ටික නැත්තම් මූලද්‍රව්‍ය ටික. මූලද්‍රව්‍ය කියන්නේ මූලද්‍රව්‍ය ටික පාෂාණයෙන් ඉවත් වෙලා තියෙනවා. හරි. පොටෑසියම්, මැග්නීසියම්, කැල්සියම්. ඔය මූලද්‍රව්‍ය ටික පාෂාණයෙන් ඉවත් වෙලා තියෙනවා කියලා අපිට පේන්නේ නැහැ. නමුත් මේ පෝෂක සංයෝග ටික පාෂාණයෙන් ඉවත් වෙලා ජීර්ණය වෙලා ගිහින් තියෙන්නේ. ඒකත් දැකිය හැකි ප්‍රධාන ලක්ෂණයක්. ඒ වගේම ද්‍රාව්‍යතාවයේ වැඩිවීම. ද්‍රාව්‍යතාවයේ වැඩිවීම සාමාන්‍යයෙන් ජීර්ණය වුණාට පස්සේ ජීර්ණයේ අතුරු ඵලවල ද්‍රාව්‍යතාවයේ වැඩි, දියවීම ස්වභාවය වැඩි. ඊළඟට මැටි හැදිලා තියෙනවා වලට දකින්න පුළුවන් මේ මැටි කණිජය. මැටි කණිජයේ සෑදීම. හරි. ඔය ජීර්ණය වුණාට පස්සේ පාෂාණයක් මාතෘ ද්‍රව්‍ය හැදෙනවා කියලා මම කිව්වනේ. ඔය මාතෘ ද්‍රව්‍ය හැදීමේ එක්තරා අංගයක කොටසක් තමයි මේ මැටි කණිජය හැදෙනවා කියන එක. හරි. එතකොට පාෂාණ ජීර්ණයෙන් පස්සේ දකින්න පුළුවන් අතුරුඵල ගණයට අයත් වෙන්නේ මෙන්න මේ කරුණු ටික. එක පළවෙනි එක තමයි ජීර්ණයෙන් පස්සේ ඉතුරු වෙච්ච පොඩි පොඩි පාෂාණ කැපලි දකින්න පුළුවන්. ජීර්ණය වුණාට පස්සේ ජීර්ණය වුණ තැන පස ටිකක් රතු බහැට උරුයි. ඒකට හේතුව තමයි මම අර කලින් කිව්වේ යකඩ ඔක්සයිඩ් ටික අඩංගු වෙලා තියෙන හින්දා පාෂාණයේ මෘදු බව, පාෂාණය තුළ මෘදු බවක් පැවතේ. පාෂාණය කියන්නේ ජීර්ණය වෙච්ච කොටස් ටික. හරිද? නැත්තම් ඔයාලා හිතයි පාෂාණයක් දැන් මෙතන නෑනේ. පාෂාණ ජීර්ණ වුණාට පස්සේ නෙමෙයි. ජීර්ණයෙන් පසු හොඳේ. ජීර්ණයෙන් පසු. පාෂාණය කියලා කියන්නේ අර ඉතුරු වෙච්ච කොටස් වල. පාෂාණය තුල ඉතුරු කොටස් වල මෘදු බවක් පැවතී. පොටෑසියම්, මැග්නීසියම්, කැල්සියම් කියන මූලද්‍රව්‍ය ටික සේරම පාෂාණයේ ජීර්ණය වෙච්ච පාෂාණයෙන් ඉවත් වෙලා තියෙන්නේ. ද්‍රාව්‍යතාවයේ වැඩි, මැටි කණිජය සෑදිලා තියෙනවා මාතෘ ද්‍රව්‍යයත් එක්ක. ඔන්න ඒ කොටස් ටික තමයි පාෂාණ ජීර්ණයෙන් පස්සේ දකින්න පුළුවන් අතුරුඵල විදියට සඳහන් කරන්න පුළුවන් වෙන්නේ. හරි. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ පාංශු ජනනය කියන ක්‍රියාවලිය. පාංශු ජනනය කියන ක්‍රියාවලිය දැන් අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අදින් මම මෙතනින් මේ වීඩියෝ එක අවසන් කරන්නම්. දැන් අපි කතා කළා පාෂාණයක් කියන්නේ මොකක්ද? පාෂාණ වර්ග කියන්නේ මොකක්ද? පාෂාණ ජීර්ණය කියන්නේ මොකක්ද? පාෂාණ ජීර්ණය වෙන්න බලපාන සාධක මොනවද? කියන කොටස් ටික අපි අද සාකච්ඡා කළා. හරි. ඊට පස්සේ අපිට කතා කරන්න ඉතුරු වෙන්නේ මේ පාංශු ජනනය කියන කොටසෙන් පරිණත ප්‍රසක් හැදෙන්නේ කොහොමද? පාංශු ජනනයට බලපාන සාධක මොනවද කියන ටික තමයි කතා කරන්නේ. ඊට පස්සේ පාංශු පැතිකඩ. හරි 13 වසරේ ඉන්න කට්ටිය දන්නවා ඇති පාංශු පැතිකඩ කියලා කියන්නේ මොකක්ද කියලා. පාංශු පැතිකඩ ගැනත් කතා කරන්න තියෙනවා. එතකොට පාංශු පැතිකඩයි පාංශු ජනනය කියන කොටස් දෙක ඉතුරු වෙනවා. ඒ වුණාට 18 වෙනිදාට ඔන්ලයින් Zoom meeting එක හරහා කරද්දී සම්පූර්ණ මේ පාඩම ආපහු මුල ඉඳලම ඔයගොල්ලන්ට නෝට් ගත කරගන්න පුළුවන් වෙන විදිහට පාඩම කරන්න. ඒ නිසා ඔයගොල්ලෝ පුළුවන් අය කැමති අය සම්බන්ධ වෙන්න FB page එක කරා link එක share කරන්නම්. ඒ වගේම WhatsApp කරා link එක share කරන්නම්. ඔයගොල්ලන්ට මම ආයෙත් කියනවා පළවෙනි සම්මන්ත්‍රණයේ free තියෙන්නේ. ඇවිල්ලා බලන්න. සමහරක් විට වැදගත් වෙයි. රිවිෂන් බලාපොරොත්තුෙන් ඉන්න කට්ටියත් join වෙන්න. මේ පාර A level පළවෙනි පතාවට ලියන්න බලාපොරොත්තුෙන් ඉන්න කට්ටියට මේක බොහෝ වෙලාවට වැදගත් වෙයි. මොකද දැන් ඕගොල්ලෝ 13 සිලබස් එකත් ඔළුවේ තියන් ඉන්න ඕනේ. ඒ වගේම 12 සිලබස් එකත් පාඩම් කරන්න ඕනේ. ඒ නිසා සමහරක් විට මේවා අමතක වෙලත් ඇති. නැවත පාඩම් කරන්න ඕනෙත් ඇති. කාලයක් ඉස්කෝලේ යන්න හම්බුනේත් නැහැ. ඉතින් ඒ නිසා ඔයගොල්ලන්ට කැමති නම් join වෙන්න. එහෙනම් මේ වීඩියෝ එක මම මෙතනින් සමාප්ත කරන්න. මම එක එකතු වෙලා හිටියට ඔයගොල්ලෝ හැමෝටම ගොඩක් ස්තුතියි. එහෙනම් මේ වීඩියෝ එක අවසන් කරනවා.